ආදරණීය දරුවනේ ශුද්ධ ජීව විද්‍යාව අපි සාකච්ඡා කරන 9 වන ඒකකය. ඒකේ 3 වෙනි පාඩම් මාලාව කර්මාන්ත හා සම්බන්ධ වන ශුද්ධ ජීවීන්ගේ භාවිත. මේ පිළිබඳ මේ වන විට මම පරිච්ඡේද 4කින් කරුණු විග්‍රහ කරලා තියෙනවා. ඇත්තටම පළවෙනි පරිච්ඡේද දෙකේදී අපි සාකච්ඡා කරේ සිද්ධාන්ත කරුණු. ඔබ දන්නා පරිදි තියරි කරුණු. ඊළඟ පරිච්ඡේද දෙකේදී මීට අදාළ ප්‍රශ්නාවලිය සාකච්ඡා කළා. ඒ ප්‍රශ්නාවලියේ තවත් කොටසකට තමයි ඔබ මේ එකතු වන්නේ. අපි ඇත්තටම දැන් ඉන්නේ කර්මාන්ත සම්බන්ධ ප්‍රශ්නාවලියේ අවසාන ප්‍රශ්න කීපය තුල. දැන් අද අපි කතා කරන පළවෙනි ප්‍රශ්නය බලන්න. ජෛව ප්‍රතිකර්මණය පිළිබඳ විස්තර කරන්න. මේ වචනයම තවත් වෙලාවක අපිට දකින්න පුළුවන් ජෛව ප්‍රතිකර්මණය කියලාත් හඳුන්වනවා. මටත් මේ වචනය භාවිතා වෙනවා ජෛව ප්‍රතිකර්මණය කියන පදය. ඒකත් මේ අදහසම තමයි තියෙන්නේ. ජෛව ප්‍රතිකර්මණය කිව්වත් ජෛව ප්‍රතිකර්මණය කිව්වත් සාමාන්‍ය සමාන තේරුමක් තමයි තියෙන්නේ. මොකද්ද මේ ජෛව ප්‍රතිකර්මණය කියලා අදහස් කරන්නේ? දරුණේ ජීවින්ව භාවිතා කරන තාක්ෂණික ක්‍රමයක් මේක. ජීවින්ව භාවිතා කරනු ලබන එක්තරා තාක්ෂණික ක්‍රියාවලියක් ක්‍රමයක්. මේ ක්‍රමයට පුළුවන් විශේෂයෙන්ම පරිසර පද්ධතිවල පවතින දූෂක හායනය කරන්න, ඒ දූෂක ඉවත් කරන්න, එහෙම නැත්නම් විෂහරණ ක්‍රියාවලියක් කරන්න ජීවින්ව භාවිතා කරන තාක්ෂණික ක්‍රියාවලිය ක්‍රමවේදය තමයි ජෛව ප්‍රතිකර්මණය කියලා අදහස් කරන්නේ. ජෛවීය දෙයක්, ඒ කියන්නේ ජීවියෙක්ව භාවිතා කරලා මෙහිදී මේ දූෂක ඉවත් කිරීම, දූෂක හායනය, එහෙම නැත්නම් විෂහරණ ක්‍රියාවලිය සිද්ධ කරනවා. එනු හරිම පැහැදිලි දූෂක ඉවත් කිරීමට, දූෂක හායනයට, ඒ වගේම විෂහරණයට ජීවින් භාවිතා කිරීමේ තාක්ෂණය තමයි, ක්‍රියාවලිය තමයි ජෛව ප්‍රතිකර්මණය කියන්නේ. එතකොට මේ ක්‍රියාවලිය සඳහා විශේෂයෙන්ම අපි ශුද්ධ ජීවින්ව භාවිතා කරනවා. ශුද්ධ ජීවින් භාවිතා කරලා අපිට මේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම ස්වභාවික ජෛව ප්‍රතිකර්මණයක් අපිට පසේ සිද්ධ වෙනවා දකින්න පුළුවන්. පස තුල තමයි ස්වභාවික ජෛව ප්‍රතිකර්මණයක් සිද්ධ වෙන්නේ. ඒ සඳහා බෙහෙවින්ම දායක වෙන්නේ පසේ ඉන්න ඒ පාංශු ශුද්ධ ජීවීන්. ඒ අයට තමයි මේ හැකියාව තියෙන්නේ. හරි. එමනම් අපි ආරම්භයක් විදිහට ලියමු මෙහෙම. දූෂක ඉවත් කිරීමට, හායනයට හෝ විෂහරණයට ජීවින් භාවිතා කිරීමේ තාක්ෂණය, එහෙම නැත්නම් ක්‍රියාවලිය, ඒක තමයි ජෛව ප්‍රතිකර්මකරණය. ජෛව ප්‍රතිකර්මණය නම් වේ. දැන් ස්වභාවික ජෛව ප්‍රතිකර්මණය පසේ සිදුවේ. ශුද්ධ ජීවීන් භාවිතයෙන් ජෛව ප්‍රතිකර්මණය සිදු කළ හැකිය. ශුද්ධ ජීවීන් භාවිතයෙන් ජෛව ප්‍රතිකර්මණය සිදු කළ හැකිය. දැන් දරුවනේ මේ දූෂක ඉවත් කිරීමේ ක්‍රියාවලියට නැත්නම් මේ දූෂක හායනය කිරීමේ ක්‍රියාවලියට අපිට විශේෂයෙන්ම පසේ ඒ විතරක් නෙමෙයි ජලයේ ඉන්න ශුද්ධ ජීවීන් පවා භාවිතා කරන්න පුළුවන්. හරි. එතකොට මේ දූෂක හායන ක්‍රියාවලිය ඉහළ නැංවීම සඳහා පාංශු ජීවීන් ඒ වගේම ජලජයේ ඉන්න ශුද්ධ ජීවීන්ටත් මේ ක්‍රියාවලිය සිදු කරන්නට හැකියාවක් තියෙනවා. මෙහිදී දැන් මේ දූෂක හායන ක්‍රියාවලිය සඳහා අපි තෝරගන්නේ ශුද්ධ ජීවීන්ව විශේෂයෙන්ම ඒ ගති ලක්ෂණ සහිත ශුද්ධ ජීවීන් දූෂක හායනය කිරීමට අදාළ
ගති ලක්ෂණ සහිත ශුද්ධ ජීවීන් හෝ එහෙම නැත්නම් ඒ ගති ලක්ෂණ දරන ප්‍රවේණිකෝ විකරණය කරපු ජීවීන්ව තමයි අපි මේ ජෛව ප්‍රතිකර්මන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්නේ. ජෛව ප්‍රතිකර්මන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්නේ ගති ලක්ෂණ වලට අදාළ ශුද්ධ ජීවීන් හෝ ඒ ගති ලක්ෂණ වලට අදාළ ප්‍රවේණිකෝ විකරණය කරපු ශුද්ධ ජීවීන් තමයි අපි මේ ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්නේ. අන්න ඒ කාරණා ටිකත් අපි ලියන්න ඕනේ. පසේ ජලයේ සිටින ශුද්ධ ජීවීන් භාවිතයෙන් ජෛව ප්‍රතිකර්මණය ඉහළ නැංවිය හැකිය. පසේ ජලයේ ඉන්න ශුද්ධ ජීවීන් භාවිතයෙන් මේ ජෛව ප්‍රතිකර්මණය ඉහළ නංවන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් උත්තේජනය කළ හැකිය කියලා. උත්තේජනය කළ හැකිය. ඒ වගේම අපිට මේ කාරණාවත් ලියන්න පුළුවන්. අපි කතා කරා දූෂිත ස්ථානයක පවතින දූෂක හායනය කරන්න නැත්නම් ඉවත් කරන්න අපිට තෝරාගත් ගති ලක්ෂණ දරන ශුද්ධ ජීවීන් හෝ තෝරාගත් ගති ලක්ෂණ දරන ප්‍රවේණිකෝ විකරණය කරපු ශුද්ධ ජීවීන්ව ජෛව ප්‍රතිකර්මන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්න පුළුවන්. හරි? ඒකත් අපි ලියමු. දූෂක සහිත ස්ථානයක වූ දූෂක ඉවත් කිරීමට එහෙම නැත්නම් හායනයට තෝරාගත් ගති ලක්ෂණ දරන ශුද්ධ ජීවීන් හෝ තෝරාගත් ගති ලක්ෂණ දරන ප්‍රවේණිකව විකරණය කරන ලද ශුද්ධ ජීවීන් ජෛව ප්‍රතිකර්මණයේදී භාවිතා වේ. හරි. දැන් බලන්න මෙතෙක් අපි කතා කරපු සාකච්ඡා කරපු කරුණු ටික දූෂක ඉවත් කරන්න. එහෙම නැත්නම් දූෂක හායනයට කියන්නේ බිඳ හෙලන්න. එහෙම නැත්නම් විෂහරණයට. මේ වගේ ක්‍රියාවලි වලට ජීවීන් භාවිතා කරන තාක්ෂණය නැත්නම් ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ජෛව ප්‍රතිකර්මණය කියලා. දැන් ස්වභාවික ජෛව ප්‍රතිකර්මන ක්‍රියාවලියක් පස තුල හැමදාම සිද්ධ වෙනවා. හරි? හැබැයි අපිට ශුද්ධ ජීවීන් භාවිතේනුත් ජෛව ප්‍රතිකර්මණය කරගන්න පුළුවන්. ඒක වැඩි දියුණු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවනේ දූෂිත පසේ දූෂිත ජලයේ ඉන්න ශුද්ධ ජීවීන් භාවිතයෙන් අපිට මේ ජෛව ප්‍රතිකර්මන ක්‍රියාවලිය උත්තේජනය කරගන්නට හැකියාවක් තියෙනවා. දැන් දූෂක සහිත ස්ථානයක තියෙන දූෂක ඉවත් කරන්න එහෙම නැත්නම් හායනයට අපිට තෝරාගත් ගති ලක්ෂණ දරන ශුද්ධ ජීවීන්ව භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තෝරාගත් ගති ලක්ෂණ දරන ශුද්ධ ජීවීන්ගේ ප්‍රවේණිකව විකරණය කරපු ආකාර අපිට භාවිතා කරන්න පුළුවන්. හරි? ප්‍රවේණිකව විකරණය කරපු ශුද්ධ ජීවීන්ව භාවිතා කරන්නත් මේ අවස්ථාවේදී මේ ජෛව ප්‍රතිකර්මකරණයේදී හැකියාවක් තියෙනවා. ඒ වගේම ජෛව ප්‍රතිකර්මණය දැනට භාවිතා වන අවස්ථා මොනවද? ඒ ගැනත් අපි අපේ පිළිතුර තුල ඇතුළත් කරන්න ඕනේ. හරි. මේ බලන්න. ජෛව ප්‍රතිකර්මණය දැනට භාවිතා වන අවස්ථා ලෙස කමාවක් දාමු. හරි. ජෛව ප්‍රතිකර්මණය දැනට භාවිතා වන අවස්ථා මොනවද? එකක් තමයි දරුවනේ විශේෂයෙන්ම ජලය අපවිත්‍ර වෙන්න පුළුවන් තෙල් හිරුම් වලින්. මේ තෙල් හිරුම් ඒ වගේම කාබනික අපද්‍රව්‍ය මේ වගේ
දේවල් නිසා ජලය පස දූෂණය වෙන්න පුළුවන්. ඒ වගේ පරිසර පද්ධති අපිට පුළුවන් ජෛව ප්‍රතිකර්මණය මගින් එහි දූෂක ඉවත් කිරීමක් සිදු කරන්න. තෙල් හිරුම් වලින් ඒ වගේම විෂාපද්‍රව්‍ය සහ කාබනික අපද්‍රව්‍ය වලින් අපවිත්‍ර වෙච්ච ජලය පස ඒ පසේ ජලයේ තියෙන දූෂක ඉවත් කරන්න අපිට ජෛව ප්‍රතිකර්මණය යොදා ගන්න පුළුවන්. තෙල් ඉහිරුම් වලින් විෂාපද්‍රව්‍ය හා කාබනික අපද්‍රව්‍ය වලින් අපවිත්‍ර වී ඇති ජලය හා පස ජෛව ප්‍රතිකර්මණය කළ හැකිය. දෙවැනි කාරණාව තමයි විශේෂයෙන්ම දරුවනේ ආහාර සැකසුම් ක්‍රියාවලිවලදී ඒ වගේම රසායනික පිරියත්වලදී නිපද වෙන භාවිතයෙන් ඉවත්වන ඒ අපජලය එහි තියෙන දූෂක ඉවත් කරන්නත් අපිට භාවිතා කරන්න පුළුවන් ජෛව ප්‍රතිකර්මණය. ආහාර සැකසුම් සහ රසායනික පිරියත්වල අපජලය ජෛව ප්‍රතිකර්මණය කළ හැකිය. ආහාර සැකසුම් සහ රසායනික පිරියත්වල අපජලය ජෛව ප්‍රතිකර්මණය කළ හැකිය. හරි. එහෙමනම් සාරාංශගත කරමු සම්පූර්ණ පිළිතුර. දූෂක ඉවත් කරන්න, දූෂක හායනයට, විෂහරණයට ජීවින් භාවිතා කිරීමේ තාක්ෂණය නැත්තම් ක්‍රියාවලිය තමයි ජෛව ප්‍රතිකර්මණය කියන්නේ. දැන් ස්වභාවිකව ජෛව ප්‍රතිකර්මන ක්‍රියාවලියක් පස තුල අපිට දකින්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම ශුද්ධ ජීවීන් භාවිතෙන් මේ ක්‍රියාවලි වඩාත් කාර්යක්ෂම කරගන්නට වර්තමානයේදී හැකි වෙලා තියෙනවා. විශේෂයෙන්ම දූෂිත පසේ දූෂිත ජලයේ මේ දූෂක ඉවත් කරන්න හායනය කරන්න ශුද්ධ ජීවීන් භාවිතයෙන් අපිට මේ හායන ක්‍රියාවලිය උත්තේජනය කරගන්නට හැකි වෙලා තියෙනවා. ඒ කාරණා ටික අපි කිව්වා. විශේෂයෙන්ම දූෂක සහිත ස්ථානයක තියෙන දූෂක ඉවත් කරන්න නැත්නම් හායනය කරන්න තෝරාගත් ගති ලක්ෂණ දරන ශුද්ධ ජීවීන් හෝ තෝරාගත් ගති ලක්ෂණ දරන ප්‍රවේණිකෝ විකරණය කරපු ශුද්ධ ජීවීන් අපිට භාවිතා කරන්න පුළුවන්. ජෛව ප්‍රතිකර්මණය දැනට භාවිතා වන අවස්ථා දෙකක් අපිට විශේෂ නිර්දේශය තුල සඳහන් වෙනවා. එකක් තමයි තෙල් හිරුම් වලින් විෂාපද්‍රව්‍ය වලින් නැත්නම් කාබනික අපද්‍රව්‍ය වලින් අපවිත්‍ර වෙච්ච පස ජලය එවැනි පරිසර පද්ධති ජෛව ප්‍රතිකර්මණයට ලක් කරන්න පුළුවන්. ඒ වගේම ආහාර සැකසුම් ක්‍රියාවලිවලදී රසායනික පිරියත්වලදී ඉවත් කරන අපජලය ඒ අපජලයේ පීරියම් කරලයි අපිට ජෛව ප්‍රතිකර්මන ක්‍රියාවලිය හරහා පීරියම් කරලා අපිට පුළුවන් ඒව නැවත ස්වභාවික පරිසරයට මුදා හරින්න. ඉතින් මෙන්න මේ කාරණා ටික දරුවනේ ඔබේ පිළිතුරට අන්තර්ගත වෙන්න ඕනේ. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ආපුවම මේ ඔක්කොම කරුණු ටික ලියන්න ඕනේ. නැත්තම් ලකුණු ලැබෙන්නේ නැහැ විභාගෙදී. හරි? සෑම කරුණක්ම උදාහරණ පවා ලියන්න ඕනේ. හරි? ඊටාම සියුම් කරුණු සියල්ලම මග අර ගන්න නැතුව ලියන්න නම් ඔබ මෙවැනි පාඩම් වලට වැඩි අවධානයක් යොමු කරලා මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා උත්සාහ කරන්න තමන්ගේ දැනුම හදාගන්න, වැඩි දියුණු කරගන්න. එhmenan අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. දරුවනේ දැන් අපි 18 වෙනි ප්‍රශ්නයත් 19 වෙනි ප්‍රශ්නයත් සාකච්ඡා කරන්නේ විශේෂයෙන්ම පරිසර කළමනාකරණයේදී ශුද්ධ ජීවීන්ගේ භාවිතය කියන අනුමාතෘකාව යටතේ. දැන් ඒ යටතේ එන දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ 19 වෙනි ප්‍රශ්නේ විදිහට ඔබට ලැබිලා තියෙන්නේ. ඝනාපද්‍රව්‍ය පීරියම් කිරීම පිළිබඳ විස්තර කරන්න. දැන් අපි දන්නවා නාගරික පරිසරය තුලදී මේ ඝනාපද්‍රව්‍ය එහෙම නැත්නම් කැලිකසල දිනපතාම එක් රැස්වීම විශාල පාරිසරික සහ සෞඛ්‍යමය ගැටලුවක්. ඒකට හේතුව තමයි මේ
විවෘත ස්ථානවල එලිමහන් ස්ථානවල දරුවනේ කැලිකසල එක්රැස්වීම නිසා ලොකු ගැටලු ගණනාවක් ඇති වෙනවා. අපි ඉදිරි පාඩමකදී සාකච්ඡා කිරීමට නියමිත වුවත් මම මේ පාඩම තුලදිත් මේ ගැන කරුණු කීපයක් කියන්න කැමතියි. දැන් හිතන්න විවෘත එලිමහන් ස්ථානයක නිසි කළමනාකාරීත්වයකින් තොරව මේ අපද්‍රව්‍ය ඝන අපද්‍රව්‍ය කැලිකසල එකතු වෙන්න වුණොත් මොකද වෙන්නේ? ටික ටික පාරවල් වල තැන් තැන් වල පොඩි පොඩි කුණු කඳු ගොඩ ගැහෙනවා. දැන් මේ වගේ කුණු කඳු හැදෙනකොට ආරම්භක අවස්ථාවේදී මේවා ආශ්‍රිතව ජීවත් වෙන්න බලාගෙන ඉන ජීවීන් කීප දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම කැරපොත්තන්, ඒ වගේම මැසි මදුරුවන් විතරක් නෙමෙයි කෘන්තකයන් පවා. කවුද මේ කෘන්තකයෝ කියන්නේ? කෘන්තකයෝ කියන්නේ මීයොන්ට. හරි, මීයොන්ට කියන්න පුළුවන් අපිට කෘන්තකයන් කියලා. ඉතින් මේ වගේ සතුන්ට කසල ගොඩවල් කියන්නේ දරුවනේ හොඳ බෝ වෙන මධ්‍යස්ථාන. තමන්ට තමන්ගේ වර්ගය බෝ කරන්න ජීවත් වෙන්න හොඳ පරිසරයක් මේක. දැන් මේ වගේ ජීවීන් තමන්ගේ වර්ගය බෝ කරාට පස්සේ ඇතිවන ගැටලුව තමයි මේ ජීවීන් හරහා ව්‍යාප්ත වෙන්න පුළුවන් නේද විවිධ රෝගාබාධ. දැන් මදුරුවන් හරහා ඩෙන්ගු, චිකන්ගුන්යා වගේ භයානක රෝග ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඔය කැරපොත්තන් සහ අනෙකුත් කෘමි සතුන් හරහා ආහාර මගින් පැතිරෙන භයානක රෝග ව්‍යාප්ත වෙන්න පුළුවන්. කෘන්තකයන් නැත්තම් මීයන් මගින් බෝ වෙන්න පුළුවන් මොකද්ද? ලෙප්ටොස්පයිරෝසියාව. මියුණ කියන රෝග තත්ත්වය ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ කසල ගොඩවල් නිර්මාණය වෙන එක රෝග ව්‍යාප්තියට ලොකු හේතුවක් වෙනවා. අර වගේ සතුන්ගෙන් ඇතිවන රෝග. ඒ වගේම මේ වගේ ඝනාපද්‍රව්‍ය අපි පානීය ජලය ලබා ගන්නා ප්‍රභවයකට එකතු වුණොත් එතකොට මොකද වෙන්නේ? එතකොට ඒ ජලය පවා දූෂිත තත්වයට පත් වෙනවා. ඒක වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ විශාල කසල ගොඩවල් නිර්මාණය වීමත් සමග ඒ කසල ගොඩවල් වල නිර්වායු තත්ත්වයටතේ වියෝජන ක්‍රියාවන් සිදුවීම නිසා දුගඳ හමන ඊටාම කටුක දුර්ගන්ධයක් තියෙන වායු පිට වෙන්න පුළුවන්. ඇමෝනියා, හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ වායු පිට වෙන්න පුළුවන්. මීතේන් වගේ වායු පිට වෙන්න පුළුවන්. මේ වගේ වායු පිටවීමත් සමග අවට පරිසරයේ වාසය කරන මිනිස්සුන්ට, සතුන්ට, පොඩි දරුවන්ට විවිධ ශ්වසනාබාධ ඇති වෙන්න පුළුවන්. අපහසුතා ඇති වෙන්න පුළුවන්. ගැබිණි මව්වරුන් වගේ කාන්තාවන්ට. හරි. ඉතින් ශ්වසන අපහසුතා වගේම සමහර අයට මේ වගේ තත්ත්වයන් ආසාත්මිකතා බවට වර්ධනය වෙන්නත් පුළුවන්. ඒතර විවිධ සමාජීය ගැටලු නිර්මාණය වෙනවා මේ ක්‍රියාවලිය හරහා. කසල ගොඩ ගැසීමත් සමග. ඒ වගේම මේ විශාල කසල ගොඩවල් වල නිර්වායු වියෝජනයෙන් නිපද වෙන වායුවක් තමයි මීතේන් කියන වායුව. දැන් විශාල කසල ගොඩක් නම් මීතේන් නිෂ්පාදනය වෙන ප්‍රමාණිත් වැඩි. මීතේන් කියන්නේ දුර්ගන්ධයක් තියෙනවා වගේම මීතේන් වලට පුළුවන් විශාල පරිමාවකට පුළුවන් විවිධ ගිනි ගැනීම්, පිපිරීම් වගේ තත්ත්වයන් ඇති වෙන්නේ. ඒතකොට ඔබ හිතලා බලන්න විශාල කුණු කන්දක් ගොඩ නැගෙනකොට ඒ කුණු කන්ද ආශ්‍රිතව කොයි වෙලාවක හරි ඉබේම විශාල පිපිරුමක්, ගිනි ගැනීම් තත්ත්වයක් එන්න පුළුවන්. ඒකෙන් ඒ අවට වාසය කරන පුද්ගලයන්ට දේපලවලට, ජීවිතවලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ කසල ගොඩවල් හරහා ද්‍රවයක් ගලාගෙන යනකොට ඒ ද්‍රවයට කසල ගොඩේ තියෙන යම් යම් විස සංඝටක උරා ගන්නවා. අපි කියනවා නිස්සාරණික නැත්නම් උකහා ගන්නවා කියලා කියනවා. මේ උරා ගැනීමට අපි කියනවා නමක් ශරිත නැත්නම් ශරණ ක්‍රියාවලිය කියලා. මේ ශරණ ක්‍රියාවලියේදී නැත්නම් ශරිත නිසා මේ සංඝටක ඒ ද්‍රවය පහළට ගලාගෙන ගිහිල්ලා අවසානයේදී පසට එකතු වුනහම භූගත ජලයටත් මේ විස සංඝටක එකතු වෙන්න පුළුවන්. ඒ නිසාම භූගතව අපි ලබා ගන්න පානීය ජලය අපවිත්‍ර වෙන්නත් පුළුවන්. භූගත ජලය දූෂණය වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කරුණු ගණනාවක් බලපානවා දරුවෝ මේ ඝනාපද්‍රව්‍ය හා සම්බන්ධව. ඝනාපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන්, නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකට නොකිරීමෙන් ගැටලු ගණනාවකට මුහුණ පාන්න වෙනවා. ඒ ගැන අපි සාකච්ඡා කරනවා ගැඹුරින්ම ඝනාපද්‍රව්‍ය කළමනාකරණය ගැන කියවෙන 9 වන ඒකකයේ 5 වන පාඩමත් සමග. දැන් මෙතනදිත් අපිට මේ ඝනාපද්‍රව්‍ය පීරියම් කිරීම ගැන විස්තර කරන්න කියන නිසා මෙතනදිත් අපිට කාරණා කීපයක්ම ඉස්මතු කරලා දක්වන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම ශුද්ධ ජීවීන් භාවිතයෙන් අපිට පුළුවන් මේ කසල පීරියම් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න. මේ සඳහා ස්වායු, නිර්වායු කියන ශුද්ධ ජීවී ආකාර දෙකම භාවිතා කරන්න පුළුවන්. දැන් කොම්පෝස්ට් පෝර සෑදීම වගේ ක්‍රියාවලියකදී අපි භාවිතා කරන්න විශේෂයෙන්ම ස්වායු ජීවීන්. ස්වායු ජීවීන් භාවිතයෙන් තමයි කොම්පෝස්ට් නිපදවීම කරන්නේ. මෙතනදී
අපද්‍රව්‍ය වියෝජනය වෙලා හියුමස් වැනි තත්ත්වයකට හියුමස් වලට සමාන තත්ත්වයකට පත්වීමක් සිද්ධ වෙනවා. ඒ ගැන අපිට ලියන්න පුළුවන්. දැන් අපි ලියමු. නිවෙස් වලින් ඉවත් කරන ඝන අපද්‍රව්‍ය නැත්තම් කසල නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් විශාල පාරිසරික සහ සෞඛ්‍යමය ගැටලු රැසක් ඇතිවේ. කසල පීරියම් කිරීමේ ක්‍රියාවලිය ශුද්ධ ජීවීන් මගින් ස්වායු හෝ නිර්වායුකව සිදුවේ. ස්වායු හෝ නිර්වායුකව සිදුවෙනවා. ඒ වගේම දරුවෝ කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලියේදී නම් ඒක ස්වායු තත්ත්වයටතේ තමයි ශුද්ධ ජීවීන් සිදු කරන්නේ. කොම්පෝස්ට් සෑදීමේදී ස්වායු තත්ත්ව යටතේ ඒ සිදු වී අපද්‍රව්‍ය හියුමස් වැනි ස්ථායි ද්‍රව්‍ය බවට පත්වේ. හියුමස් වැනි ස්ථායි ද්‍රව්‍ය බවට මේ අපද්‍රව්‍ය ටික පත් වෙනවා. දරුවනේ මීට අමතරව කියන්න ඕනේ මේ සුසංහිතව ඇසුරු බූපිරවීම් විදිහට හෝ ගොඩවල් විදිහට කසල අපිට තැම්පත් කරන්න පුළුවන්. හරි. දැන් මොකද්ද මේ සුසංහිතව ඇසුරු බූපිරවීම් කියන්නේ? ඒකත් අපිට ඉදිරි පාඩමකදී කතා කරන්නට තියෙනවා. නමුත් මම දැන් මතක් කරන්න කැමතියි. දැන් මේ ක්‍රියාවලිය ලෝකේ ජනප්‍රිය ඝන අපද්‍රව්‍ය කළමනාකරන ක්‍රියාවලියක්. ඇත්තරම නාගරික ඝන අපද්‍රව්‍ය වලින් දරුවනේ 5න් 4ක්ම මේ ක්‍රියාවලියෙන් අපිට ඉවත් කරන්න හායනය කරන්න පුළුවන්. මෙතනදී අපි තෝරගන්න ඕනේ ආන්තික නැත්නම් උපාන්තතික බිම් තීරු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සාරවත්භාවයෙන් අඩු නිසරු මේ භූමි ප්‍රදේශ තමයි මේවට තෝරගන්නේ. ඒවට තමයි ආන්තික උපාන්තික බිම් තීරු කියන්නේ. ඒව මතට කසල ගොඩවල් කසල ප්‍රමාණය අපි ළඟ තියෙන කසල ටික ඒ භූමිය මත ස්තර විදිහට තට්ටු විදිහට තැම්පත් කරනවා. ඊට පස්සේ සුසංහිතව අසුරනවා. මෙතනදී මම ඔයගලන්ට දරුවන්ට පැහැදිලිව තේරුම් ගන්න කියන්නම් මේ සුසංහිතව අසුරනවා කියන හොඳට චප්ප කරනවා කියන අදහස. හරි? හොඳට තලනවා, චප්ප කරනවා. එතකොට වෙන්නේ අර ඝන අපද්‍රව්‍ය පරිමාව සෑහෙන අඩු වෙනවා. ඊට පස්සේ පස් වලින් ඒ තට්ටුව වහලා දානවා. ඒ ස්තරය පස් වලින් වහනවා. ඊට පස්සේ ආයිත් ওই විදිහටම ස්තර විදිහට පතුරවලා සුසංහිතව අසුරලා පස් ස්තර වලින් වහනවා. ඕක තමයි කියන්නේ. ඕක තමයි ක්‍රියාවලිය. ඕකට තමයි කියන්නේ සනීපාරක්ෂක භූපිරවීම කියලා. හරිම වචනේ තමයි ඒක. එතකොට මේ සනීපාරක්ෂක භූපිරවීමේ ක්‍රියාවලිය බොහෝ වෙලාවට නිර්වායු තත්ත්වයටතේ තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසාම මේ නිර්වායු වියෝජනයේදී විශේෂයෙන්ම මීතෙනෝජෙනික් බැක්ටීරියා මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා ඔවුන් නිර්වායු තත්ත්වයටතේ මේ වියෝජන ක්‍රියාවලිය කරනවා. මේකෙදී අතුරු ඵලයක් විදිහට මීතේන් වායුව නිපද වෙනවා. හරි? මේ නිපද වෙන මීතේන් වායුව අපිට යොදා ගන්න පුළුවන් ගෘහස්ත විදුලි ජනන කාර්ය සඳහා කටයුත්ත සඳහා ගෙදරට අවශ්‍ය කරන්ට් එක විදුලිය නිපදවා ගැනීමට මීතේන් වායුව යොදා ගන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ අපද්‍රව්‍ය පීරියම් කරලා මේක කළමනාකරන ක්‍රියාවලියේදී අතුරු වාසි වගේකුත් අපිට ලබා ගන්න පුළුවන්. පැහැදිලි? හරි. එතකොට අපිට ලියන්න පුළුවන් සුසංහිතව භූපිරවීම
සහ ගොඩවල් සෑදීම මගින් කසල කළමනාකරණය කළ හැකි. කසල කළමනාකරණය කළ හැකි. මෙහිදී නිර්වායු තත්ත්ව යටතේ මෙතෙනොජෙනික් බැක්ටීරියා මගින් වියෝජනය සිදු වී මීතේන් නිදහස් කරයි. දැන් අපිට පුළුවන් මේ මීතේන් ගෘහස්ත විදුලි ජනනයට යොදා ගන්න. මෙම මීතේන් ගෘහස්ත විදුලි ජනනයට භාවිතා වේ. භාවිතා කළ හැකිය. අපි එහෙමනම් දරුවෝ සාරාංශීකරණය කරමු. අපි ලියපු පිළිතුර නිවෙස් වලින් ඉවත් කරන ඝනාපද්‍රව්‍ය නැත්නම් කසල නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් විශාල පාරිසරික සෞඛ්‍යමය ගැටලු රාශියක් ඇති වෙනවා. විශේෂයෙන්ම කසල පීරියම් කිරීමේ ක්‍රියාවලියේදී ශුද්ධ ජීවීන් මගින් ස්වායු හෝ නිර්වායුක තත්ත්වයට තමයි මේක කරන්නේ. එතකොට කොම්පෝස්ට් සෑදීමේදී නම් මේක ස්වායු තත්ත්වයට සිදුවන දෙයක්. කොම්පෝස්ට් සාධන ක්‍රියාවලියේදී මේ අපද්‍රව්‍ය හියුමස් වැනි ස්ථායි ද්‍රව්‍ය බවට පත් වෙනවා. සුසංහිතව බූ පිරවීම සහ ගොඩවල් සෑදීම මගින් මේ කසල අපිට තවදුරටත් කළමනාකරණය කරන්න පුළුවන්. මෙතනදී නිර්වායු තත්ත්වයට මීතෙනොජෙනික් බැක්ටීරියා මගින් වියෝජනය වෙලා මීතේන් නිදහස් කරනවා. මේ මීතේන් ගෘහස්ත විදුලි ජනනයට භාවිතා කරන්න අපිට හැකියාවක් තියෙනවා. ගෙදරට අවශ්‍ය විදුලිය නිපදව ගන්න මේ මීතේන් අපිට යොදා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙමනම් දරුවනේ අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. දරුවනේ මම 20 වෙනි ප්‍රශ්නයටයි දැන් එන්නේ. ජෛව පොහොර පිළිබඳ විස්තර කරන්න. ජෛව පොහොර. දරුවනේ මේ ශාකවල වර්ධනයට විකසනයට අතිශයින්ම සීමාකාරී මූලද්‍රව්‍ය දෙකක් අපිට පස තුල දකින්න පුළුවන්. ශාකවල වර්ධන විකසන ක්‍රියාවලිය සඳහා ශාකවලට ලබා ගැනීමට අත්‍යවශ්‍ය හැබැයි අතිශයින් සීමාකාරී ප්‍රමාණ වලින් අඩු ප්‍රමාණ වලින් තමයි පස තුල මේ මූලද්‍රව්‍ය පවතින්නේ. මොනවද මේ මූලද්‍රව්‍ය? ඒ තමයි නයිට්‍රජන් පොස්පරස්. නයිට්‍රජන් සහ පොස්පරස් තමයි මේ සීමාකාරී මූලද්‍රව්‍ය විදිහට සලකන්නේ. ඒතර බලමු. ශාකයක වර්ධනය හා විකසනයට පවතින සීමාකාරී අතිශය සීමාකාරී මූලද්‍රව්‍ය එහෙම නැත්නම් පෝෂක කියන්නත් පුළුවන්. වන්නේ නයිට්‍රජන් හා පොස්පරස්ය. ශාකයක වර්ධනය හා විකසනයට පවතින අතිශය සීමාකාරී මූලද්‍රව්‍ය විදිහට සලකන්න වෙන්නේ නයිට්‍රජන් සහ පොස්පරස් කියන මූලද්‍රව්‍ය. දැන් දරුවනේ මේ පෝෂකවල ජෛව ප්‍රයෝජ්‍යතාවය වැඩි කරන්න, ඒ ජෛව ප්‍රයෝජ්‍යතාවය වැඩි කිරීමේ අරමුණින් රසායනික පොහොර විදිහට මේ පෝෂක පසට එකතු කරනවා. පිළියමු මෙම පෝෂකවල ජෛව ප්‍රයෝජ්‍යතාවය වැඩි කිරීමට මේ පෝෂකවල ජෛව ප්‍රයෝජ්‍යතාවය වැඩි කිරීමට රසායනික පොහොර පසට යොදනු ලැබේ. දැන් මේකත් එක්ක ලොකු ගැටලුවක් එනවනේ. මේ වගේ කෘත්‍රිම රසායනික පොහොර යෙදීම නිසා
පස ජලය දූෂණයට ලක් වෙන්න පුළුවන්. ඒවට මේ රසායනික ද්‍රව්‍ය එකතු වෙලා ඒ පරිසර තත්ත්වයන් හායනයකට ලක් වෙන්න පුළුවන්. කෘත්‍රිම රසායනික පොහොර භාවිතය නිසා කෘත්‍රිම රසායනික පොහොර භාවිතය නිසා පසේ ඒ වගේම ජලයේ ගුණාත්මක භාවය අඩු විය හැකිය. මේ නිසාම නයිට්‍රජන් පොස්පරස් වල ජෛව ප්‍රයෝජ්‍යතාවය වැඩි කරන්න මේ රසායනික පොහොර භාවිතා කරනවා වෙනුවට ගැළපෙන ශුද්ධ ජීවීන් භාවිතා කරන්න ඕනේ කියලා විද්‍යාඥයන්ගේ අවධානය යොමු වුණා. මේ වගේ ශුද්ධ ජීවී ආක්‍රමණිකයෝ කියන්නේ පිටින් ගෙනල්ලා දාන හින්දා. හරි ආක්‍රමණිකයෝ කියන්නේ. ඒතකොට මේ වගේ ශුද්ධ ජීවී ආක්‍රමණිකයන්ව හඳුන්වන්නේ ජෛව පොහොර කියලා. ඒ කියන්නේ මෙතනදී දරුවනේ පොහොරක් විදිහට භාවිතා කරන්නේ පණ තියෙන කෙනෙක් ශුද්ධ ජීවියෙක්. ඒ නිසායි ඒ අයව හඳුන්වන්නේ රසායනික පොහොර වෙනුවට ජෛව පොහොර කියලා. දැන් මේ කෘත්‍රිම රසායනික පොහොර අධිභාවිතය නිසා තමයි මේ පසේ ජලයේ ගුණාත්මක භාවය ගොඩාක් අඩු වෙන්නේ. ඒ වගේ ලොකු පරිසර ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකට විකල්පයක් විදිහට නයිට්‍රජන් පොස්පරස් වල ජෛව ප්‍රයෝජ්‍යතාවය වැඩි කිරීමට ශුද්ධ ජීවීන් භාවිතා කරනවා. මෙවැනි භාවිතා කරන ශුද්ධ ජීවී ආක්‍රමණිකයන්ව පොදුවේ හඳුන්වන්නේ ජෛව පොහොර කියලා. හරි අපිට ඒක ලියන්න පුළුවන්. මේ නිසා නයිට්‍රජන් හා පොස්පරස් වල ජෛව ප්‍රයෝජ්‍යතාවය වැඩි කිරීමට ශුද්ධ ජීවීන් යොදාගත හැකිය. මෙවැනි ශුද්ධ ජීවී ආක්‍රමණිකයන් කවුරු කියලාද හඳුන්වන්නේ? ජෛව පොහොර ලෙස හඳුන්වයි. ජෛව පොහොර ලෙස හඳුන්වයි. මේ වගේ ආක්‍රමණිකයන් අපි හඳුන්වනවා ජෛව පොහොර කියලා. හරි. දරුවනේ එහෙමනම් ජෛව පොහොර ගැන මූලික කරුණු ටික මම සාකච්ඡා කළා. අවසන්. දැන් අපි බලමු මෙතෙන්ට අදාළව සාරාංශයක් අපි යමු. සාරාංශයකට මේ මූලික හැඳින්වීමට අදාළව තව ජෛව පොහොර ගැන අපිට සාකච්ඡා කරන්න කරුණු ගණනාවක් තියෙනවා. මූලික හැඳින්වීම අපි බලමු. අපි ඉගෙන ගත්ත කාරණා ටික. හරි. ශාකයක වර්ධනය හා විකසනයට පවතින අතිශය සීමාකාරී පෝෂක විදිහට අපිට සලකන්න පුළුවන් නයිට්‍රජන් සහ පොස්පරස්. ඒ නිසා මේ පෝෂකවල ජෛව ප්‍රයෝජ්‍යතාවය වැඩි කිරීමට කෘත්‍රිම රසායනික පොහොර පසට යොදන්න පුළුවන්. මේ කෘත්‍රිම රසායනික පොහොර අධිභාවිතය නිසා පසේ ජලයේ ගුණාත්මක තත්ත්වය අඩුවීමකට ලක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ නයිට්‍රජන් සහ පොස්පරස් වල ජෛව ප්‍රයෝජ්‍යතාවය වැඩි කරන්න අපිට ශුද්ධ ජීවීන්ව භාවිතා කරන්න පුළුවන්. එහෙම භාවිතා කරන ශුද්ධ ජීවීන්ට අපි පොදුවේ කියනවා ඒ ශුද්ධ ජීවී ආක්‍රමණිකයන්ට ජෛව පොහොර කියලා. ජෛව පොහොර කියලයි ඒ අයව අපි හඳුන්වන්නේ. ඒ තමයි ජෛව පොහොර පිළිබඳව දරුවනේ මූලික හැඳින්වීම. මේ යටතේ අපිට කතා කරන්න තව විෂය කරුණු ගණනාවක්ම තියෙනවා. අපි ඒ කොටස් වලට යමු. මේ යටතේ අපිට මුලින්ම කතා කරන්න වෙන්නේ දරුවනේ නයිට්‍රජන් තිරකාරක ශුද්ධ ජීවීන් සම්බන්ධව. දැන් ජෛව පොහොර අංශ 3කින් අපි කතා කරනවා. එයින් එක අංශයක් තමයි නයිට්‍රජන් තිරකාරක ශුද්ධ ජීවීන් කියන කාණ්ඩය. මම මේක මුලින්ම ලියන්නම්. නයිට්‍රජන් තිරකාරක ශුද්ධ ජීවීන්. දැන් මෙතනදී මොනවද අපිට කියන්න තියෙන්නේ? දරුවනේ නයිට්‍රජන් ජෛව නයිට්‍රජන් තිර කිරීම ගැන අපි කතා කරන්නේ. දැන් මේ නයිට්‍රජන් තිර කිරීමෙත් ආකාර දෙකක් තියෙනවා. අජෛව නයිට්‍රජන් තිර කිරීම සහ ජෛව නයිට්‍රජන් තිර කිරීම. ජෛව නයිට්‍රජන් තිර කිරීම කියලා අදහස් කරන්නේ ශුද්ධ ජීවීන් භාවිතයෙන් වායුගෝලීය නයිට්‍රජන් නැත්නම් අණුක නයිට්‍රජන් එහි ද්‍රාව්‍ය ආකාරයක් බවට පරිවර්තනය කිරීම. හරි. ජෛව නයිට්‍රජන් තිර කිරීම යනු
ශුද්‍රජීවීන් භාවිතයෙන් ශුද්‍රජීවීන් භාවිතයෙන් අනුක නයිට්‍රජන් එහි ද්‍රාව්‍ය ආකාරයක් බවට පරිවර්තනය කිරීමයි. මෙය ආකාර දෙකකට සිදුවේ. දැන් මේක දරුවෝ ආකාර දෙකකට සිද්ධ වෙනවා. එක ආකාරයක් තමයි සහජීවී නයිට්‍රජන් තිර කරන්නන්ටත් මේ ක්‍රියාවලිය කරන්න පුළුවන්. අනිත් අය නිදැලිවාසී නයිට්‍රජන් තිර කරන්න. එතකොට අපිට ලියන්න පුළුවන් ඒක එක සහජීවී නයිට්‍රජන් තිර කරන්නන් දෙවැනි එක නිදැලිවාසී නයිට්‍රජන් තිර කරන්නන්. තොර සහජීවී නයිට්‍රජන් තිර කරන්නන් සහ නිදැලිවාසී නයිට්‍රජන් තිර කරන්නන් කියලා ආකාර දෙකක් ඉන්නවා. ඒ ආකාර දෙකට තමයි මේ ජෛව නයිට්‍රජන් තිර කිරීම කරන්න පුළුවන් වෙන්නේ. දරුවනේ අපි තවදුරටත් මේ නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය ගැන සාකච්ඡා කරමු. දැන් නයිට්‍රජන් තිරකාරක ආකාර ශුද්ධජීවී ආකාර දෙකක් ගැන අපි කිව්වනේ. එකක් තමයි සහජීවී නයිට්‍රජන් තිර කරන්නන්, ඒ වගේම නිදැලිවාසී නයිට්‍රජන් තිර කරන්නන්. මේ දෙක ගැනත් අපි පොඩ්ඩක් කරුණු විමසලා බලන්න ඕනේ. අපේ පිළිතුරට මේ දේවල් එකතු කරන්න ඕනේ. දරුවනේ දැන් මේ සහජීවී නයිට්‍රජන් තිර කරන්නන් කියපුවම අපිට මතක් වෙන ප්‍රසිද්ධම උදාහරණය මොකද්ද? බැක්ටීරියා කාණ්ඩයක් ඉන්නවා රයිසෝබියම් කියලා. රයිසෝබියම්. දැන් මේ රයිසෝබියම් කියන බැක්ටීරියා ගණය කාත් එක්කද සහජීවී සම්බන්ධතා පවත්වන්නේ? රනිල ශාක සමග. අපි දන්නවා රනිල ශාකවල මූල ගැටිති කියන ස්ථානවල තමයි මේ අය සහජීවීව වාසය කරන්නේ. ඒ වාසය කරමින් ඒ රනිල ශාකවලට අදාළව නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය කරනවා. වායුගෝලීය N2 ඇමෝනියම් අයන බවට පරිවර්තනය කිරීම කරනවා. එතකොට රනිල ශාකයක් දරුවනේ යම් දවසක මිය ගියාට පස්සේ ඒ රනිල ශාකයේ තිර කරගත්ත නයිට්‍රජන් ඒවා පසට එකතු වෙනවා. එතකොට තමයි අනිකුත් ශාකවලට නයිට්‍රජන් ලබා ගැනීම පහසු වෙන්නේ. ඉතින් වර්තමානයේදී රයිසෝබියම් ආක්‍රමණික වාණිජමය වශයෙන් නිපදවලා තියෙනවා. ඒවා භාවිතා කරන්නට පුළුවන්. අපිට මේ පිළිබඳව සටහන් කරන්න පුළුවන් අපේ පිළිතුරට. අපි පිළිතුරට යමු. මුලින්ම මම ලියන්න කැමති දරුවෝ සහජීවී නයිට්‍රජන් තිර කරන්නන් පිළිබඳව. සහජීවී නයිට්‍රජන් තිර කරන්නන්. මේකට ගන්න පුළුවන් ප්‍රධානම කෙනා තමයි රයිසෝබියම්. සහජීවී ලෙස රනිල ශාක සමග කිට්ටු සම්බන්ධතා පවත්වයි. පවත්වා ගනි. රනිල ශාක මියගිය පසු රනිල ශාක මියගිය පසු තිරකර ඇති නයිට්‍රජන් පසට නිදහස් වෙනවා. දැන් පසට නිදහස් වුණාම අනෙකුත් ශාකවලට නයිට්‍රජන් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් ලැබෙනවා. අනෙක් ශාකවලටම නයිට්‍රජන් ප්‍රයෝජනයට ගත හැකි වේ. ප්‍රයෝජනයට ගත හැකි වේ. ඒ වගේම විවිධ රයිසෝබියම් ආක්‍රමණික වාණිජමය වශයෙන්
ප්‍රයෝජනයට ගැනීම සඳහා නිපදවල තියෙනවා ඒව භාවිතයට ගන්න. අපි එකත් ලියමු. විවිධ රයිසෝබියම් ආක්‍රමණික වාණිජ වශයෙන් නිපදවා ඇත. වාණිජමය වශයෙන් නිපදවල තියෙනවා. ඒ වගේම දරුවනේ මේ සහජීවීව වාසය කරන සයිනෝබැක්ටීරියා කාණ්ඩයක් ගැනත් අපේ පිළිතුරට අපිට එකතු කරන්න පුළුවන්. මේකට හොඳම උදාහරණය තමයි ඇනබීනා විශේෂ. ඒ අය ජලජ පර්ණාංග ශාකයක් වන ඇසොල්ලා සමග සහජීවී සංගම් හදා ගන්නවා. මේ වගේ පද්ධති විශේෂයෙන්ම වී වගාව දී භාවිතා කරන්නට පුළුවන්. විවිධ රටවල් වල වී වගා කර්මාන්තයේදී මේ පද්ධති භාවිතා කරනවා. එතකොට එතනදී ඇනබීනා කියන ශුද්ධ ජීවිය එයා සයිනෝබැක්ටීරියාවේ එයා ඇසොල්ලා කියන ජලජ පර්ණාංගයේ සමග තමයි විශේෂයෙන්ම ඇසොල්ලා වල පත්‍රත් එක්ක තමයි මේ සහජීවී සම්බන්ධතාවය ගොඩනගා ගන්න. අපිට ඒක එකතු කරන්න පුළුවන්. සහජීවී නයිට්‍රජන් තිර කරන සයනෝබැක්ටීරියාවක් ලෙස ඇනබීනා දැක්විය හැක. එය ඇසොල්ලා ජලජ පර්ණාංගය සමග සහජීවීව ජීවත් වේ. මේ පද්ධතිය වී වගාවෙහි භාවිතා වේ. ඒ වගේම දරුවනේ අපි සහජීවී නයිට්‍රජන් තිර කරන්නන් ගැන කතා කරා වගේම අපිට කතා කරන්න පුළුවන් නිදැලිවාසී නයිට්‍රජන් තිර කරන්නන් ගැනත් කියන්න පුළුවන්. මෙතනදී මට මතක් වෙන හොඳම කෙනා තමයි ඇසටෝබැක්ටර්. ඇසටෝබැක්ටර් ඇසිටෝ නෙමෙයි ඇසටෝබැක්ටර්. ඇසටෝබැක්ටර් කියන්නේ නිදැලිවාසී බැක්ටීරියාවෙක්. මෙයාටත් පුළුවන් මේ නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න. ඒ හැකියාව තියෙනවා. නිදැලිවාසී නයිට්‍රජන් තිර කරන්නන් දැන් මෙතෙන් හොඳම උදාහරණය තමයි ඇසටෝබැක්ටර්. ඇසටෝබැක්ටර් මෙයා බැක්ටීරියාවෙක් නිදැලි වාසී ලෙස නයිට්‍රජන් තිර කරමින් මෙයා ඉන්නේ කොහෙද? මෙයා විශේෂයෙන්ම අපිට දකින්න ලැබෙන්නේ මූල ගෝලයේ ඉහළ සාන්ද්‍රණයකින් පවතිනවා. නයිට්‍රජන් තිර කරමින් මූල ගෝලයේ ඉහළ සාන්ද්‍රණයකින් පවතී. මූල ගෝලයේ ඉහළ සාන්ද්‍රණයකින් අපිට මෙයාව දකින්නට පුළුවන්. දරුවනේ මීළඟට කියන්න තියෙන්නේ ජෛව පොහොර යටතේ තවත් උදාහරණයක් අපිට කතා කරන්න පුළුවන් ශාක වර්ධනය වැඩි දියුණු කරන බැක්ටීරියා විශේෂ පිළිබඳව. මොනවද අපිට ඒ අය ගැන කියන්න තියෙන්නේ? ශාක වර්ධනය වැඩි දියුණු කරන බැක්ටීරියා. වැඩි දියුණු කරන බැක්ටීරියා. දරුවනේ මේ යටතේ විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි සමහර බැක්ටීරියාවන් ඉන්නවා මේ පසේ දක්නට ලැබෙන. ඒ අයට පුළුවන් ශාක වර්ධනය වැඩි දියුණු කරන ශාක වර්ධක යාමක සංයෝග නිෂ්පාදනය කරන්න. අපි සරලව කියන්නේ ශාක හෝමෝන කියලා. ඉතින් ශාක හෝමෝන නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඉන්ඩෝල් 3 ඇසිටික් අම්ලය, ඒ වගේම සයිටෝකයිනින්, ඒ වගේම ගිබරලින්, මෙන්න මේ වගේ ශාක වර්ධක යාමක ද්‍රව්‍ය නිපදවීමේ හැකියාවක් සමහර පාංශු ශුද්ධ ජීවීන්ට තියෙනවා. හරි. එතකොට අපිට ඒක ගැනත් ලියන්න පුළුවන්. ශාක වර්ධනය වැඩි දියුණු කරන බැක්ටීරියා.
ඇතැම් බැක්ටීරියා ශාක වර්ධනය වැඩි දියුණු කිරීම සඳහා ඇතැම් බැක්ටීරියා ශාක වර්ධනය වැඩි දියුණු කිරීම සඳහා ඉන්ඩෝල් 3 ඇසිටික් අම්ලය සයිටොකයිනින් හා ගිබරලින් ශ්‍රාවය කරයි. මෙතනදි දරුවනේ මූලගෝලයේ වාසය කරන බොහෝ බැක්ටීරියාවන් වලට මේ හැකියාව තියෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඉන්ඩෝල් 3 ඇසිටික් අම්ලය කියලා අදහස් කරන්නේ ඔක්සින්ටම තමයි. ස්වභාවික ඔක්සින්ට. හරි. අපි මෙතනින්ම ලියමු. මූලගෝලයේ වාසය කරන බොහෝ බැක්ටීරියා නැත්නම් බොහෝ බැක්ටීරියාවන් මෙම ද්‍රව්‍ය නිෂ්පාදනය කරයි. මූලගෝලයේ වාසය කරන බොහෝ බැක්ටීරියාවන් මේ ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. මොනවද මේ ද්‍රව්‍ය? ඉන්ඩෝල් 3 ඇසිටික් අම්ලය හෙවත් ඔක්සින්, ඒ වගේම සයිටොකයිනින්, ඒ වගේම ගිබරලින්. මෙන්න මේ වගේ ශාක වර්ධක ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න හැකියාවක් තියෙනවා මේ ශුද්ධ ජීවීන්ට. දැන් අපිට උදාහරණ කීපයක් කතා කරන්නත් පුළුවන් මෙතෙන්ට. උදාහරණ ගණනාවක් තියෙනවා. මේ සියලුම දෙනාගේ නම් මතක තබා ගැනීම අවශ්‍ය නැහැ. නමුත් අතිශයින්ම වැදගත් උදාහරණ කීපයක් මම කතා කරන්න කැමතියි දරුවෝ. දැන් අපි ගත්තොත් එක්කෙනෙක් බලන්න. අපි වෙන පාටකින් ලියමු. අපි තව ටිකක් ඉඩ හදාගමු මේ පිළිතුර ලියන්න. හරි. බලන්න. මෙන්න උදාහරණ. එකක් තමයි දරුවෝ සියුඩෝමොනාස් පුටිඩා. සියුඩෝමොනාස් පුටිඩා. මෙන්න මෙයා භාවිතා කරලා අපිට ඔක්සින් එහෙම නැත්නම් ඉන්ඩෝල් 3 ඇසිටික් අම්ලය නිෂ්පාදනය කරගන්න පුළුවන්. මම ඒකත් දාන්නම්. ඉන්ඩෝල් 3 ඇසිටික් අම්ලය. ඊළඟට ඇසඩොබැක්ටර්. ඇසඩොබැක්ටර් විශේෂ. දැන් ඇසඩොබැක්ටර් විශේෂ අපිට ගන්න පුළුවන්. ඒ වගේම රයිසෝබියම් විශේෂ ගන්න පුළුවන්. එයාලටත් මේ හැකියාව තියෙනවා. ඒ වගේම දරුවනේ තව එක්කෙනෙක් අපි ගමු. බැසිලස් සබ්ටිලිස්. මෙන්න මේ සමාජිකයෝ තුන් දෙනාටම හැකියාවක් තියෙනවා දරුවනේ සයිටොකයිනින් නිෂ්පාදනය කරන්න. ඒ වගේම ඇසිටෝබැක්ටර් විශේෂවලට හැකියාවක් තියෙනවා. ගිබරලින් සංශ්ලේෂණය කරන්න. ඉතින් මෙන්න මේ පිළිතුරු ඔබ ලියන්නට දැනගත යුතුයි. විශේෂයෙන්ම එක උදාහරණයක්වත් ශුද්ධ ජීවියෙක් සම්බන්ධයෙන් ශුද්ධ ජීවියෙක්ගේ නාමයක් සම්බන්ධයෙන් හැම වෙලාවෙම එක උදාහරණයක්වත් දැනගත යුතුයි. එතකොට පැහැදිලි සියුඩෝමොනාස් පුටිඩා ඔක්සින් සංශ්ලේෂණයට භාවිතා වෙනවා. ඇසඩොබැක්ටර් විශේෂ, රයිසෝබියම් විශේෂ, බැසිලස් සබ්ටිලිස් වගේ විශේෂ භාවිතා වෙනවා සයිටොකයිනින් නිෂ්පාදනයට. ඇසිටෝබැක්ටර් ගිබර්ලින් නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. ඒ අනුව අපි ශාක වර්ධනයේ වැඩි දියුණු කරන බැක්ටීරියා පිළිබඳව සියලුම කාරණා මේ පිළිතුරට ගොනු කරා. අපිට තවත් කොටසකට මේ ප්‍රශ්නෙම යන්න පුළුවන්.
දරුවනේ තවදුරටත් මේ ජෛව පොහොර ගැන සාකච්ඡාවේදී කියන්න තියෙනවා තවත් මාතෘකාවක්. ඒ තමයි පොස්පේට් ද්‍රාව්‍යකාරක බැක්ටීරියා සහ දිලීරක මූල පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. මේ පිළිතුරටම තවත් එකතු කරන්නට ඕන දෙයක් ඒක. දැන් දරුවනේ විශේෂයෙන්ම මේ පොස්පේට් ද්‍රාව්‍යකාරක බැක්ටීරියා සහ දිලීරක මූල ගැන කියද්දී කියන්න ඕන වැදගත් කාරණාවක් තියෙනවා. ශාක පෝෂක අතරින් වඩාත්ම සීමාකාරී පෝෂකය වෙන්නේ ඇත්තටම පොස්පරස්. හරි? පොස්පරස් තමයි සීමාකාරීම පෝෂකයේ විදිහට සලකන්නේ. එතකොට මේ පොස්පරස් වල ජෛව උපයෝජ්‍යතාවය සෑහෙන්න අඩුයි. ජෛව උපයෝජ්‍යතාවය මේ වචනේ මතක තියාගන්න ජෛව උපයෝජ්‍යතාවය සෑහෙන්න අඩුයි. මොකද්ද මේ ජෛව උපයෝජ්‍යතාවය අඩුයි කියන එකේ තේරුම? ඒකේ තේරුම තමයි පසට යොදන පොස්පේට් වලින් හරි පසට යොදන පොස්පේට් වලින් ශාකයට උරා ගන්නට හැකි වෙන පොස්පේට් ප්‍රමාණය නොගිනිය හැකි තරම් ඉතා කුඩා අගයක්. ඒ කියන්නේ කොයිතරම් පසේ පොස්පේට් තිබුණත් පසට කොයිතරම් පොස්පේට් අපි බාහිරව ලබා දුන්නත් ශාකවලට පොස්පේට් ටික තමන්ගේ මූල පද්ධතියට අවශෝෂණය කරගන්න තියෙන හැකියාව හරිම අඩුයි. ඒකට අපි කියන්නේ ජෛව උපයෝජ්‍යතාවය අඩුයි කියලා. නොගිනිය හැකි තරම් කුඩා අගයක්. ඉතින් අන්න ඒ වගේ වෙලාවකට තමයි මේ පොස්පේට් ද්‍රාව්‍ය බැක්ටීරියා දිලීරක මූල වැදගත් වෙන්නේ. හරි. අපි ආරම්භයක් විදිහට කරුණු ටිකක් ලියමු. අපේ පිළිතුරට ගොනු කරමු. අපි තව ටිකක් අපේ පිටුව ලොකු කරගමු. හරි. මෙන්න මේ කාරණා ටික අපි එකතු කරනවා අපේ පිළිතුරට. පොස්පේට් ද්‍රාව්‍යකාරක බැක්ටීරියා සහ දිලීරක මූලය. දිලීරක මූලය. දැන් අපි ගත්තොත් මේ යටතේ අපිට කියන්න තියෙන්නේ මොකද්ද? ශාක පෝෂක අතරින් වඩාත්ම සීමාකාරී පෝෂකය පොස්පරස්. පොස්පරස් වේ. ශාක පෝෂක අතරින් වඩාත්ම සීමාකාරී පෝෂකය තමයි පොස්පරස්. පොස්පරස්හි ජෛව උපයෝජ්‍යතාවය ඉතා අඩුයි. ඒ කියන්නේ ශාකයකට පොස්පරස් උරා ගැනීමේ හැකියාව අවශෝෂණය කර ගැනීමේ හැකියාව ඉතාම අඩුයි. නොගිනිය හැකි තරම් කුඩයි. හරි? ඉතා අඩුයි නැත්තම් නොගිනිය හැකි තරම් කුඩාය. දැන් දරුවනේ මේ පසට යොදන පොස්පේට් වල ද්‍රාව්‍යතාවයේ වැඩි කිරීම සඳහා දායක වෙනවා ප්‍රධාන ශුද්ධජීවීන් කාණ්ඩ දෙකක්. එකක් තමයි පොස්පේට් ද්‍රාවක බැක්ටීරියා, පොස්පේට් ද්‍රාව්‍යකාරක බැක්ටීරියා, ඒ වගේම දිලීරක මූලය. මේ ශුද්ධජීවී කාණ්ඩ වලට පුළුවන් මේ පසට යොදන පොස්පේට් වල ද්‍රාව්‍යතාවය වැඩි කරන්න. ඒක කරන්නේ කොහොමද? ඒක කරන්නේ මේ ශුද්ධජීවීන්ට හැකියාවක් තියෙනවා විවිධ කාබනික අම්ල ශ්‍රාවය කරන්න. ඒ කාබනික අම්ල වලට පුළුවන් පොස්පේට් කාණ්ඩ පොස්පේට් සහිත සංඝටක දිය කිරීමේ හැකියාවක් ඒ කාබනික අම්ල වලට තියෙනවා. ඉතින් අපි මේ කරුණු එකතු කරමු පිළිතුරට. පොස්පේට් ද්‍රාව්‍යකාරක බැක්ටීරියා සහ දිලීරක මූලයට පසට යොදන පොස්පේට් වල ද්‍රාව්‍යතාවය වැඩි කළ හැකිය. මෙම ශුද්ධ ජීවීන් නිපදවන
කාබනික අම්ල මගින් මේ ශුද්ධ ජීවීන් නිපදවන කාබනික අම්ල මගින් පොස්පේට් සංඝටක දිය කරයි. මේ ශුද්ධ ජීවීන් නිපදවන කාබනික අම්ල මගින් මේ පොස්පේට් සංඝටක දිය කිරීමකට ලක් වෙනවා. දැන් මේ නිසා සිද්ධ වෙන්නේ පොස්පේට් අයනවල කැටායන නකර සෑදීමක් සිද්ධ වෙනවා. කැටායන නකර සෑදීමක් සිද්ධ වෙලා ශාකවලට පොස්පේට් ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. මේ හේතුවෙන් පොස්පේට් අයන වල කැටායන නකර සෑදීමෙන් ශාකවලට පොස්පේට් ලබා ගැනීම පහසු වේ. දැන් මේ පහසු බව ලැබෙන්නේ විශේෂයෙන්ම පොස්පේට් අයන පාංශු ද්‍රාවණයට මුදා හරින නිසා. දැන් වර්තමානයේදී වාණිජමය වශයෙන් වැදගත් ශුද්ධ ජීවීන් ජෛව පොහොර විදිහට වෙළඳ පොලේ භාවිතා කරන්න තියෙන මේ කාර්යභාරයන් ඉටු කිරීමට හැකියාවක් තියෙනවා. අපි අවසානයේට ඒක එකතු කරමු. වර්තමානයේදී වාණිජමය වශයෙන් ශුද්ධ ජීවීන් ජෛව පොහොර ලෙස භාවිතා වේ. ජෛව පොහොර ලෙස භාවිතා වෙනවා. මෙන්න මේ සම්පූර්ණ පිළිතුර තමයි දරුවනේ ජෛව පොහොර සම්බන්ධයෙන් අපි ගොඩනගන්නට අවශ්‍ය වන්නේ. එහෙමනම් අපිට ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්නට පුළුවන්. දරුවනේ අපි 21 වෙනි ප්‍රශ්නයටයි දැන් ප්‍රවිෂ්ඨ වෙන්නේ. ජෛව පලිබෝධනාශක පිළිබඳ විස්තර කරන්න. දැන් ජෛව පලිබෝධනාශක ගැන කියන්න කලින් අපි රසායනික පලිබෝධනාශක ගැන මතක් කරගමුකෝ. රසායනික පලිබෝධනාශක භාවිතය අධික වීමත් සමගම මිනිසාට විශාල හානිකර බලපෑම් රාශියක් ඇති කරන්නට ඒ පලිබෝධනාශකවලට හැකියාවක් ලැබිලා තියෙනවා. මිනිසාට විතරක් නෙමෙයි සමස්තයක් වශයෙන් පරිසරයටම. දැන් විශේෂයෙන්ම මේ යොදන බොහෝමයක් රසායනික පලිබෝධනාශක පරිසරය තුල දීර්ඝ කාලයක් පවතිනවා විනාශ නොවි, හායනයට ලක් නොවි. සමහර වෙලාවට ඒ පලිබෝධනාශක හෝ ඒවායේ සමහර විෂ සංඝටක දිගු කාලයක් පරිසරය පුරාම පවතිනවා. ඉතින් ඒකෙන් සිද්ධ වෙන ලොකුම ගැටලුවක් තමයි විශේෂයෙන්ම කාලයත් එක්ක මේ පලිබෝධනාශක වලට ප්‍රතිරෝධී ජීවීන් නිර්මාණය වීමේ හැකියාවකුත් තියෙනවා. කාලයක් තිස්සේ මේ පලිබෝධනාශක පවතිනකොට ඒකට හොඳට ඔරොත්තු දීලා සමහර වෙලාවට ඒ පලිබෝධනාශක වලට ප්‍රතිරෝධී විවිධ ජීවී ආකාර නිර්මාණය වීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් අපි මුලින්ම ඒ ගැන සඳහන් කරමු. රසායනික පලිබෝධනාශක අධිකව භාවිතය නිසා මිනිසාට විවිධ හානිකර බලපෑම් ඇති වී තිබේ. රසායනික පලිබෝධනාශක අධිකව භාවිතය නිසා මිනිසාට විවිධ හානිකර බලපෑම් ඇති වෙලා තියෙනවා. මෙම විෂ පරිසරය තුල දිගු කාලීනව හායනය නොවී පවතී. දිගු කාලීනව හායනය නොවී තමයි පවතින්නේ. ඒ වගේම දරුවනේ මේ ශේෂවල විෂ නිසා
ඉලක්ක නොකරන ලද ජීවින්ටත් හානිකර බලපෑම් ඇති වෙනවා. ඒ කියන්නේ අපි මේ පලිබෝධනාශක යොදන්නේ යම්කිසි ජීවියෙක්ව ඉලක්ක කරගෙනනේ පලිබෝධකයෙක්ව. එයා නොවන මේ වගාවට හිතකර ජීවින්ට පවා මේ ඉතිරි වන විෂ ද්‍රව්‍යවල ඒ ශේෂවල විෂ බලපෑම් ඇති කරනවා. ඒ වගේම මේ පලිබෝධනාශකවලට ප්‍රතිරෝධීතාවයක් ඇතිවීම නිසා ඒ පලිබෝධනාශකවලට ප්‍රතිරෝධී පලිබෝධකයන් නිර්මාණය වෙන්නත් පුළුවන්. ඒතර ඒ පලිබෝධනාශක වලින් ඒ පලිබෝධකයන් අපිට තවදුරටත් මර්ධනය කරන්න බැරුව යනවා. අපි ඒවත් එකතු කරමු. මෙම ශේෂවල විෂ මගින් ඉලක්ක නොවන ජීවීන්ටද හානි සිදුවේ. තවද පලිබෝධනාශක අධිකව භාවිතය නිසා පලිබෝධනාශකවලට ප්‍රතිරෝධී පලිබෝධකයින් නිර්මාණය වේ. දැන් දරුවනේ මේ කෘත්‍රිම රසායනික පලිබෝධනාශක භාවිතයේ තියෙන ගැටලු නිසා මේ වෙනුවට විවිධ ආදේශක අපිට ප්‍රතිස්ථාපනය කරන්න වෙනවා. එතකොට දැන් මේ ආදේශකවල තියෙන්න ඕන ගතිගුණ මොනවද? පැහැදිලිවම පරිසර හිතකාමී වෙන්න ඕනේ. විෂ බව අඩු වෙන්න ඕනේ. එහෙම ආදේශක වලින් අපිට ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් මේ කෘත්‍රිම රසායනික පලිබෝධනාශක. එතකොට එතනදී අර වගාවට හානියක් නැති හිතකර ජීවින්ට බලපෑමක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ වගේම පරිසරය තුල දීර්ඝ කාලයක් තිස්සේ මේ විෂ අන්තර්ගතව පවතින්නේ නැහැ. ඒවා හායනයට ලක් වෙනවා. ජෛව හායනයට ලක් වෙනවා. දරුවනේ පලිබෝධකයන්ට ඒ වගේම රෝග පාලනයට ගැළපෙන ශුද්ධජීවී ආකාර මේ ස්වභාවික පරිසරයේ ඉන්නවා කියලා විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා. ඒ වගේ ශුද්ධජීවී සැකසුම් වාණිජමය වශයෙන් භාවිතා කරන්නට පටන් අරගෙනත් තියෙනවා. මේ ශුද්ධජීවී සැකසුම් වලට පුළුවන් පැහැදිලිවම මේ පලිබෝධකයින්ව නාශනය කරන්නත් ඒ වගේම ඔවුන්ගෙන් ඇතිවන බලපෑම් අවම කරන්නත්. ඒ වගේ ශුද්ධජීවී සැකසුම් මේ වන විට වර්තමානයේදී වාණිජමය වශයෙන් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේ මේවා වගා කටයුතු වලදී භාවිතා කිරීමටත් හුරු වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපිට මේ ප්‍රශ්නය තුලදී තවදුරටත් පිළිතුරු සපයන්න පුළුවන්. හරි. අපි ලියමු. කෘත්‍රිම රසායනික පලිබෝධනාශක පරිසර හිතකාමී විෂ බවින් අඩු ආදේශක වලින් ප්‍රතිස්ථාපනය කළ යුතුයි. ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. එතකොට දරුවනේ විශේෂයෙන්ම මෙතනදී මතක තියාගන්න ඕනේ මේ අපි යොදා ගන්න ආදේශක පරිසරයට හිතකාමී බවක් ඒ වගේම විෂ බවින් අඩු ස්වභාවයක් තියෙන්න ඕනේ. දැන් ස්වභාවයේ පවතින සමහර ශුද්ධ ජීවීන්ට මේ හැකියාව තියෙනවා. මොකද්ද? පලිබෝධකයන් මර්ධනය කරන්න, රෝග පාලනය කරන්න. ස්වභාවික පරිසරයේ වූ ඇතැම් ශුද්ධ ජීවීන්
පලිබෝධකයින් මර්ධනයට හා රෝග පාලනයට හැකියාවක් ඇත. දැන් සමහර ශුද්‍ර ජීවීන්ට මේ ස්වභාවික පරිසරයේ ඉන්න පලිබෝධකයන් මර්ධනයටත් ඒ වගේම රෝග පාලනයටත් ලොකු හැකියාවක් තියෙනවා. දැන් සමහර ශුද්‍ර ජීවී සැකසුම් මේ වන විට වාණිජමය වශයෙන් වැදගත් වන භෝගවලට භාවිතයේ පිණිස නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම බහුලව ඒවා භෝග වගාවන් වලට යොදනවා. දැන් මේකට අයිති වෙනවා විශේෂයෙන්ම කීට ව්‍යාධි ජනක දිලීර බැක්ටීරියා සහ වෛරස මේ කාණ්ඩයට ඇතුළත් කරන්න පුළුවන්. සමහර ශුද්‍ර ජීවී සැකසුම් වාණිජමය වශයෙන් පවතින අතර ඒවා භෝග වගාවන්ට බහුලව භාවිතා වේ. කීට ව්‍යාධි ජනක දිලීර කීට ව්‍යාධි ජනක බැක්ටීරියා වෛරස මීට අයත් වේ. දොර කීට ව්‍යාධි ජනක දිලීර බැක්ටීරියා වෛරස මේ කාණ්ඩයට අයිති වෙනවා. ඉතින් දරුවනේ මේ කීට ව්‍යාධි ජනක දිලීර බැක්ටීරියා වෛරස් මේව තමයි අපි පොදුවේ ජෛව පලිබෝධනාශක කියලා හඳුන්වන්නේ. එතෙන්දී ජීවියෙක් ඒ ජීවියා පලිබෝධකයාව මර්ධනය කරන්න භාවිතා වෙනවා. දැන් මේ යටතේ අපිට මේ එක එක්කෙනා ගැන සාකච්ඡා කරන්න පුළුවන්. බලන්න. කීට ව්‍යාධි ජනක දිලීර. දැන් මේ කීට ව්‍යාධි ජනක දිලීර වලට හැකියාවක් තියෙනවා පුළුල් පරාසයක වූ කෘමීන් ආසාදනයට ලක් කරලා ඒ කෘමීන්ව මරණයට පත් කරන්න විනාශ කරලම දාන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ කීට ව්‍යාධි ජනක දිලීර අපි හඳුන්වනවා විශේෂයෙන්ම දිලීර පලිබෝධනාශක විදිහටත් අපිට හඳුන්වන්නට පුළුවන්. හරි අපි ලියමු. මෙම දිලීර පුළුල් පරාසයක වූ කෘමීන් ආක්‍රමණය කර එහෙම නැත්නම් ආසාදනයට ලක් කර ඔවුන්ව විනාශ කරයි. මේ දිලීර පුළුල් පරාසයක වූ කෘමීන්ව ආසාදනයට ලක් කරලා ඔවුන්ව විනාශ කිරීමක් කරනවා. මේ හින්දා මේවා දිලීර කෘමිනාශක ලෙස අපිට දකින්න ලැබෙනවා. මේවා දිලීර කෘමිනාශක. මේවා දිලීර කෘමිනාශක ලෙස අපිට දකින්න පුළුවන් පවතිනවා. බලන්න. කීට ව්‍යාධි ජනක දිලීර මොකද කරන්නේ? මේ දිලීර පුළුල් පරාසයක වූ කෘමීන්ව ආසාදනයට ලක් කරලා ඔවුන්ව මරණයට පත් කරනවා, විනාශ කරලම දානවා. එතකොට මේවා දිලීර කෘමිනාශක ලෙස තමයි අපිට දකින්න ලැබෙන්නේ පවතින්නේ. හරි. අපි තවදුරටත් මේ විස්තර සාකච්ඡා කරමු. බලන්න ඊළඟ කොටසින්. දැන් අපිට මෙතනින් ලියන්න පුළුවන් දරුවෝ කීට ව්‍යාධි ජනක බැක්ටීරියා ගැන. කීට ව්‍යාධි ජනක බැක්ටීරියා පිළිබඳව අපිට ලියන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම මේ කීට ව්‍යාධි ජනක බැක්ටීරියා පලිබෝධකයන්ට විෂ සහිත හෝ නාශක වෙන්නට හැකියාවක් තියෙනවා. කීට ව්‍යාධි ජනක බැක්ටීරියන් පලිබෝධකයන්ව නාශනය කරන්න හෝ පලිබෝධකයන්ට විෂ සහිත වෙන්න පුළුවන්. මෙතනදී ප්‍රධාන වශයෙන්ම භාවිතා වන කීට ව්‍යාධි ජනක බැක්ටීරියාව තමයි බැසිලස් තුරෙන්ජියන්සිස් බැක්ටීරියාව.
මේ බැක්ටීරියාවට හැකියාවක් තියෙනවා විෂ ප්‍රෝටීන් ස්පටික නිෂ්පාදනය කරන්න. එතකොට විශේෂයෙන්ම පලිබෝධ කීටයන් මේ විෂ ප්‍රෝටීන් ස්පටික අනුභව කරනවා. මේවට මේ විෂ ප්‍රෝටීන් ස්පටිකවලට BT ටොක්සින් කියලත් හඳුන්වනවා. හරි? කියන්නේ බැසිලස් තුරෙන්ජියන්සිස් විෂ. මේ විෂ ස්පටික අධිග්‍රහණය කිරීමෙන් නැත්නම් අනුභව කිරීමෙන් පස්සේ මේ පලිබෝධ නාශකයින්ගේ පලිබෝධකයින්ගේ කීටයන්ගේ විශේෂයෙන්ම බඩවැල් පටක දියවීමකට ලක් වෙලා විනාශ වීමට ලක් වෙනවා. මේ කාරණා ටික අපි ලියන්න ඕනේ. කීට ව්‍යාධි ජනක බැක්ටීරියා ලෙස බැසිලස් තුරින්ජියෙන්සිස් භාවිතා වේ. මොවුන් පලිබෝධකයන්ට නාශක හෝ විෂ සහිත වේ. මොවුන් විෂ ප්‍රෝටීන ස්පටික නිපදවයි. ඒවා BT ටොක්සින් ලෙස හැඳින්වේ. මෙම විෂ ප්‍රෝටීන ස්පටික අධිග්‍රහණය කිරීමෙන් ඒවා දියවි කීටයින්ගේ බඩවැල් පටක ජීරණයට ලක්වේ. කීටයින්ගේ බඩවැල් පටක දරුවනේ ජීරණයට ලක් වෙනවා. දැනට භාවිතා වෙන බොහෝමයක් ජෛව පලිබෝධනාශක ඇත්තටම මේ BT විෂ පදනම් කරගනිමින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. දැනට භාවිතා වන බොහෝ ජෛව පලිබෝධනාශක BT පදනම් කරගත් ඒවා වේ. මෙන්න මේ පිළිතුර ලිවීම තමයි අපි මේ ප්‍රශ්නයට සිදු කළේ. එමනම් දරුවනේ සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කරලා ඉවරයි ජෛව පලිබෝධනාශක පිළිබඳව. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ අවසාන ප්‍රශ්නය. අපි එහෙනම් මේ අවසාන ප්‍රශ්නයට යමු. දරුවනේ 22 වෙනි ප්‍රශ්නය. කොම්පෝස්ට් සෑදීම පිළිබඳ විස්තර කරන්න. දරුවනේ කොම්පෝස්ට් සෑදීම කියලා අදහස් කරන්නේ විශේෂයෙන්ම ශුද්ධ ජීවීන්ගේ හායන ක්‍රියාවලිය මගින් හියුමස් වලට සමාන ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. මෙතනදී කාබනික සංයෝග ශුද්ධ ජීවීන්ගේ හායන ක්‍රියාවලියක් මගින් හියුමස් වලට සමාන ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය තමයි මේ කොම්පෝස්ට් සෑදීම කියලා කියන්නේ. එතන අපිට ඒක ලියන්න පුළුවන්. දැන් බලන්න ශුද්ධ ජීවී හායනය මගින් විශේෂයෙන්ම ශාක ශේෂ හියුමස් වලට සමාන ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය
කොම්පෝස්ට් සෑදීමයි. ශුද්ධජීවී හායනය මගින් ශාකශේෂ හියුමස් වලට සමාන ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය තමයි දරුවනේ අපි කොම්පෝස්ට් සෑදීම කියලා විස්තර කරන්නේ. දරුවනේ දැන් මෙතනදි සිද්ධ වෙන්නේ උණුසුම් තෙත් ස්වායු තත්ත්ව යටතේ. බලන්න මේ තත්ත්ව ටික උණුසුම් වෙන්න ඕනේ, තෙතමනයක් සහිත වෙන්න ඕනේ, ස්වායු තත්ත්ව වෙන්න ඕනේ. එහෙම තත්ත්ව යටතේ මිශ්‍ර ශුද්ධජීවී ගහනයක් මගින්, මිශ්‍ර ශුද්ධජීවී ගහන කියන්නේ මේ තනි ශුද්ධජීවී කාණ්ඩයක් නෙමෙයි, කාණ්ඩ කීපයක එකතුවෙන් මිශ්‍ර ශුද්ධජීවී ගහනයක් මගින් මේ ද්‍රව්‍ය හායනයට ලක් කිරීමක් තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. මෙහිදී උණුසුම් තෙත් ස්වායු තත්ත්ව යටතේ මිශ්‍ර ශුද්ධජීවී ගහනයක් මගින් ජෛව හායන ක්‍රියාවලියක් සිදුවේ. ජෛව හායන ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. දැන් මෙහිදී සිද්ධ වෙන මූලිකම ක්‍රියාව තමයි දරුවනේ මේ ශාක ද්‍රව්‍ය ගොඩවල ඉන්න තාපකාමී බැක්ටීරියා මගින්, මේ අය මගින් තමයි මේ ක්‍රියාවලියේ මූලිකත්වය ගන්න. ඇත්තටම මේ අයට පුළුවන් මේ ශාක ද්‍රව්‍ය වල උෂ්ණත්වය සෙල්සියස් 55-60 දක්වා ඉහළ නංවන්න පුළුවන්. කාටද? තාපකාමී බැක්ටීරියා වලට. ඒ අය තමයි මූලිකතම ක්‍රියාව ආරම්භ කරන්නේ. මේ ක්‍රියාවෙන් ප්‍රතිඵලයක් විදිහට දින කීපයක්ම මේ තාපකාමී බැක්ටීරියා මගින් මේ ක්‍රියාවලිය අභිභවනය කිරීමක් කරනවා. මූලිකතම ක්‍රියාව වන්නේ ශාක ද්‍රව්‍ය ගොඩවල් මත වූ තාපකාමී බැක්ටීරියා මගින් මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 55-60 දක්වා ඉහළ නංවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දින කීපයක් තාපකාමී බැක්ටීරියා මෙය අභිභවනය කරයි. දැන් දරුවනේ කාලයත් සමග උෂ්ණත්වය පහත වැටීමකට ලක් වෙනවා. එතකොට මේ හායන ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ තාපකාමී බැක්ටීරියා නෙමෙයි, ඒ වෙනුවට මධ්‍යස්ථ බැක්ටීරියා කාණ්ඩ මගින් තමයි මේ ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ. අපි ඒකත් ලියමු. දින කීපයකින් පසු උෂ්ණත්වය අඩුවේ. එවිට තාපකාමී බැක්ටීරියාවන් ක්‍රියාව, තාපකාමී බැක්ටීරියාවන්ගේ ක්‍රියාව ප්‍රතිස්ථාපනය වේ. ප්‍රතිස්ථාපනය වේ. මෙහිදී මධ්‍යකාමී, ඒ කියන්නේ මධ්‍යස්ථ තත්ත්වවලට ඔරොත්තු දෙන අය, මධ්‍යකාමී ශුද්ධජීවී ගහනයක් මගින් හායන ක්‍රියාවලිය සිදුවේ. හායන ක්‍රියාවලිය සිදුවේ. දැන් මේ ශාක ද්‍රව්‍ය ගොඩවල් පෙරලීමෙන්, තෙතමනය ලබා දීමෙන්, ඔක්සිජන් සැපයීමෙන් මේ ක්‍රියාවලිය, හායන ක්‍රියාවලිය වේගවත් කරන්න පුළුවන්. ගොඩවල් පෙරලීම
තෙතමනය ලබාදීම හා ඔක්සිජන් සැපයීම මගින් හායන ක්‍රියාවලිය වේගවත් වේ. අවසාන වශයෙන් දරුවනේ කියන්න තියෙන්නේ බැක්ටීරියා වලට අමතරව ඇක්ටිනොමයිසිටිස්, ඒ වගේම විවිධ ප්‍රොටසෝවාවන්, ඒ වගේම දිලීර මේ වගේ ජීවීන්හුත් මේ කොම්පෝස් නිපදවීමේ ක්‍රියාවලියට දායක කරගන්න පුළුවන්. බැක්ටීරියා වලට අමතරව ඇක්ටිනොමයිසිටිස්, දිලීර, ප්‍රොටසෝවා ජීවීන්ටද කොම්පෝස්ට් සෑදීමට සහභාගී විය හැක. සහභාගී විය හැකිය. හරි. එහෙමනම් දරුවනේ අපි කර්මාන්ත හා සම්බන්ධ ශුද්ධජීව විද්‍යාව කියන 9 වන ඒකකයේ 3 වන පාඩම් මාලාවේ අවසාන පරිච්ඡේදය ප්‍රශ්නාවලියේ අවසානය මෙයින් සටහන් කරනවා. අපි මීළඟට මුණ ගැහෙන්නේ නැවතත් සිද්ධාන්තමය පාඩමක් සමගින්. ඒ තමයි 9 වන ඒකකයේ 4 වන පාඩම් මාලාව, විශේෂයෙන්ම ශාක වර්ධනය කෙරෙහි පාංශු ශුද්ධ ජීවීන්ගේ දායකත්වයේ පිළිබඳවයි අපි එහිදී සාකච්ඡා කරන්නේ. එhmenan ඒ සිද්ධාන්ත කරුණුත් සමග නැවත මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබ දවසක්.